ආයිබෝවන් දරුවනේ, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික විද්‍යාව හදාරන දරුවන්ගේ තුන්වන වාරයට අදාළ 10 වෙනි නිපුණතා මට්ටම සහ ඒ 10 වෙනි නිපුණතා මට්ටම යටතේ 10.2 නිපුණතා මට්ටම පිළිබඳව. දැන් 10 වෙනි නිපුණතාව වෙන්නේ විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය කරයි කියන නිපුණතාවය. ඒ නිපුණතාව යටතේ නිපුණතා මට්ටම් 8ක් තියෙනවනේ. දෙවෙනි නිපුණතා මට්ටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අසමතුලිතතා හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් හා ක්‍රියාමාර්ග පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. 10.2 නිපුණතා මට්ටම යටතේ ඉගෙනුම් ඵල ලෙස මේ කාරණා සඳහන් වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඇසුරෙන් ගෙවුම් ශේෂ ලේඛනයේ උපනති පැහැදිලි කරයි. ජංගම ගිණුමේ හිඟිය පැහැදිලි කරයි. ගෙවුම් තුලන ලේඛනේ නැත්නම් ගෙවුම් තුලනයේ අසමතුලිතතාව නිවැරදි කිරීමට කෙටි කාලීන විසඳුම් යෝජනා කරයි. ගෙවුම් තුලන ලේඛනයේ හිඟියක් අකණ්ඩව තිබුණොත් එක විසඳ ගන්න දිගු කාලීන විසඳුම් යෝජනා කරයි. මේ පාඩම ඉවර වෙනකොට මේ නිපුණතා නැත්නම් මේ ඉගෙනුම් ඵල දරුවා තුල ඇති වෙන්නට ඕන. මේ පාඩම ඉගෙන ගත්තාම මේ ක්‍රියාකාරකම් ඔබ තුල තියෙන්න ඕන. දැන් අපි බලමු ඉස්සෙල්ලම ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ මෑත කාලීන උපනතීන් මොනවද කියලා. මේ තිරේ දිස්වෙන්නේ දරුවනේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරන ආකාරයට ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය. ඔබට පේනවා මේ මුලින්ම සඳහන් කරලා තියෙන ජංගම ගිණුම. අපි කලින් දවසක පැහැදිලි කළා, කලින් පාඩමකදී පැහැදිලි කළා ජංගම ගිණුමේ තියෙන අනුගිණුම් 4යි. භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. දැන් භාණ්ඩ ගිණුමේ අපනයන වලින් ආනයන අඩු කරලා භාණ්ඩ ගිණුමේ ශේෂය ලබාගෙන තියෙනවා. ඔබට පේනවා අපනයන වල වටිනාකම රුපියල් බිලියන 1933යි. ආනයන වියදම රුපියල් බිලියන 3606යි. අපනයන ආදායමෙන් ආනයන වියදම අඩු කරපුවාම වෙළඳ ගිණුමේ හිඟයක් තියෙනවා 1673ක්, ඍණ අගයක් 1673ක්. අපේ රටේ මේ වෙළඳ ගිණුමේ දිගු කාලීනව බැලුවොත් තියෙන්නේ හිඟයක්. මොකද හේතුව අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වෙළඳ ගිණුමේ හිඟයක්. ඊළඟට සේවා ගිණුම. සේවා ලැබීම වලින් සේවා ගෙවීම අඩු කරපුවාම සේවා ගිණුමේ ශේෂය ලැබෙනවා. මේ දරුවන්ට පේනවා සේවා ලැබීම් තියෙන්නේ රුපියල් බිලියන 1358යි. සේවා ගෙවීම් තියෙනවා 747ක්. ඒ අනුව සේවා ගිණුමේ අතිරික්තයක් තියෙනවා. දැන් පහුගිය කාලය පුරාම අවුරුදු 5ක් 6ක් වගේ කාලීනව සේවා ගිණුමේ අතිරික්තයක් තියෙනවා. මේ 2018 අවුරුද්දේ ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමනේ. සේවා ගිණුමේ අතිරික්තය 611යි. ප්‍රාථමික ආදායම් ගිණුමේ එහි හිඟයක් තියෙනවා. ප්‍රාථමික ආදායම් ලැබීම් 42යි.
ගෙවීම ඊට වඩා අධිකයි. 434යි. මේ සියලු ඉලක්කම් රුපියල් බිලියන. ඒතර 42කින් 434 අඩු කරපුවාම ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයක් ඇති වෙලා තියෙනවා 392ක. ඒතර දිගු කාලීනව බැලුවත් පහුගිය අවුරුදු කීපේ පුරාම බැලුවත් මේ ප්‍රාථමික ආදායම් ගිණුමේ තියෙන්නේ හිඟයක්. මොකද හේතුව? ප්‍රාථමික ආදායම් ලැබීම් වලට වඩා ප්‍රාථමික ආදායම් ගෙවීම් විශාලයි. ඊළඟට ද්විතීක ආදායම් ගිණුමේ අතිරික්තයක්. හේතුව ද්විතීක ආදායම් ලැබීම. මේ කියන්නේ අපේ රටට ගලා එන සංක්‍රාම ආදායම් වැඩි. හැබැයි සංක්‍රාම වියදම් අඩුයි. ද්විතීක ආදායම් ලැබීම් 1139යි. ද්විතීක ආදායම් ගෙවීම 140යි. එතකොට ද්විතීක ආදායම් ගිණුමේ තියෙන්නේ අතිරික්තයක් රුපියල් බිලියන 999ක. ඒතර දරුවනේ මේ ගිණුම් හතර එකට එකතු කරපුවාම මේ ගිණුම් හතරේ ශේෂ හතර එකට එකතු කරපුවාම ජංගම ගිණුමේ නැත්නම් වර්තන ගිණුමේ ශේෂය අපිට ලැබිලා තියෙනවා ඍණ 455යි. වෙළඳ ගිණුමේ හිඟය 1673යි. සේවා ගිණුමේ ශේෂය 611යි. ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය ඍණ 392යි. ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය ධන 999යි. මේ ශේෂ හතර එකට එකතු කරපුවාම ජංගම ගිණුමේ ශේෂය ඍණ 455. දැන් අපි බලමු ඊළඟට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ප්‍රාග්ධන ලැබීම් 6ක් තියෙනවා. රුපියල් බිලියන 6ක්. ප්‍රාග්ධන ගෙවීම් අඩුයි වටිනාකමේ. රුපියල් බිලියන 4යි. ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තියෙන්නේ රුපියල් බිලියන 2යි. ඒකේ අතිරික්තයක්. බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් තියෙනවා. මේ උපනතිය මේ දරුවෝ තේරුම් ගන්න ඕන. දැන් වෙළඳ ගිණුමේ තියෙන්නේ මොකද්ද? පහුගිය කාලේ පුරාම හිඟයක්. සේවා ගිණුමේ තියෙන්නේ පහුගිය කාලය ඒ අවුරුදු කීපෙම බැලුවොත් අවුරුදු 5ක් බලමුකෝ සේවා ගිණුමේ අතිරික්තයක්. ප්‍රාථමික ආදායම් ගිණුමේ ඍණ ශේෂයක් හිඟයක්. ද්විතීක ආදායම් ගිණුමේ අතිරික්තයක්. ජංගම ගිණුමේ හිඟයක්. එහෙමයි අපේ රටේ ගෙවුම් ශේෂ ලේඛනයේ පහුගිය අවුරුදු 2-3 දිහා බැලුවාම ඒ උපනතිය පැහැදිලි වෙන්නේ. ප්‍රාග්ධන ගිණුමේ තියෙන අතිරික්තයක්. ඊළඟට අපි බලන්න ඕන දැන් ජංගම ගිණුමේ ශේෂයයි ප්‍රාග්ධන ගිණුමේ ශේෂයයි ගැලපුවාම ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ජංගම ගිණුමේ තිබිච්ච ශේෂය කොච්චරද? ඍණ 455යි. ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධන 2යි. ඍණ 455ට ධන 2 ගැලපුවාම ඍණ 453යි. ඒ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟය ශේෂය. දැන් අපි බලන්න ඕන මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ඒ හිඟය කොහොමද පියෙව්වේ? මූල්‍යකරණය වුණේ කොහොමද? ඊට අනුරූපව රටේ විදේශ වත්කම් විදේශ වගකීම් වෙනස් වුණේ. ඒක තමයි මූල්‍ය ගිණුමෙන් පෙන්눔 කරන්නේ. දැන් මූල්‍ය ගිණුමේ තියෙනවානේ දරුවනේ අයිතම 5ක් ඍජු ආයෝජන තියෙනවා. ඒ කියන්නේ විදේශ ආයෝජකයෝ අපේ රට තුල යම් ඍජු ආයෝජන කරලා තියෙනවා. ඍජු ආයෝජනයක් අපිට ලැබුණොත් අපේ වගකීමක්. ඒක නැවත අයින් කරගෙන යනකම් ඒ වගකීම අපිට තියෙනවා. අපි විදේශ රටක ඍජු ආයෝජනයක් කළොත් ඒක අපේ වත්කම. ඒ විදිහට ඍජු ආයෝජන. ඍජු ආයෝජන වත්කම් වල සුද්ධ වෙනස් වීම 11යි. මොකක්ද ඒක තේරෙන්නේ? වත්කම් වැඩි වුණාද වත්කම් අඩු වුණාද? දරුවනේ මෙතන 11ක් කියන එක ධන 11යි. එතකොට අපි වත්කමක් විදිහට වටිනාකම ලියනකොට ලියන්නේ ඍණාගයකින්. වත්කමක් වැඩි වුණා නම් ඍණ වටිනාකම. දැන් මෙතන ඍණ 11 තිබුණා නම් අපි විදේශ රටක ආයෝජනයක් කරලා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ ධනාගයක්. ඒ කියන්නේ වත්කම අඩුවීමක්. එතන පටල ගන්න එපා. ඍණාගයක් තිබුණට ඒකෙන් අදහස් කරන්නේ මේ විදේශ වත්කම් අඩු වෙලා නෙමෙයි. දැන් මෙතන තියෙන ධන 11යි විදේශ වත්කම් වැඩි වෙලා. ඒ කියන්නේ වෙන විදේශ රටවල අපි ආයෝජනය කළා කියන එක නෙමෙයි. මෙතන ධනාගයේ තේරුම වත්කම් ධනාගයක් කියන වත්කම අඩු වෙලා. ඒ කියන්නේ අපි විදේශ රටවල ආයෝජනය කළ තිබිච්ච ආයෝජන අපි අලෙවි කරලා වත්කම අඩු වෙලා. ඒ වගේම වගකීම් වල සුද්ධ වෙනස් වීම 260යි.
ඒතර වගකීම 260 කියන්නේ ධනාගයක්. ඒ ධනාගයේ තේරුම විදේශිකයෝ අපේ රටේ ආයෝජනය කළ තියෙන වගකීම් වැඩි වෙලා. ඔක ඍණාගයක් තිබුණා නම් ඒ ඔවුන් කළ ආයෝජන ආපසු අරගෙන ගිහිල්ලා. මේක තේරුම් ගන්න. හැමතිස්සෙම වත්කමක් සටහන් කරන්නේ වත්කම වැඩිවීම ඍණාගයක් විදිහට. අඩුවීමක් නම් ධන. එහෙනම් මෙතන තියෙන සුද්ධ විදේශ වත්කම කියන්නේ වත්කම් වල සුද්ධ වෙනස් වීම ධන 11යි. එකකින් අදහස් කරන්නේ අපි විදේශ රටවල කරපු ඒ ආයෝජන අඩු වෙලා. ඒක තේරුම් ගන්න. ඊළඟට විවිධ ආයෝජන. විවිධ ආයෝජන කියන්නේ විදේශිකයෝ අපේ රටේ කොටස් ණය කර බැඳුම් කර වැනි කලඹ ආයෝජන වල මුදල් ආයෝජනය කිරීම. ඒකේ වත්කමක් විදිහට අපි සලකන්නේ අපේ රටේ පුද්ගලයෝ විදේශ රටවල ආයෝජනයන් කරලා. වගකීමක් විදිහට අපි සලකන්නේ විදේශ රටක ආයෝජකයෝ අපේ රට තුල එවැනි කලඹ ආයෝජන කරලා කොටස් ණය කර බැඳුම් කර මිලදී අරගෙන. දැන් අපිට පේනවා 2018 අවුරුද්දේ මේ මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන විදිහට 271ක් සටහන් කළ තියෙනවා. ඊළඟට විවිධ ආයෝජන විදිහට ඍණ 2ක් සටහන් වෙලා තියෙනවා. ඊළඟට මූල්‍ය ව්‍යුත්පන්න. දැන් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන එක අසීරුයි. හේතුව ඒකට කාලයක් අවශ්‍යයි. දැන් මූල්‍ය ව්‍යුත්පන්න කියන්නේ රටවල් දෙකක් අතර යම් ගනුදෙනු සිද්ධ වෙනකොට ඒකට යම් අප මුදලක් තැන්පත් කිරීම වැනි සිද්ධි බොහෝ විට සිදු වෙනවා. අපි හිතමු විදේශ රටක ආයෝජකෙක් අපේ රට තුල යම්කිසි ඉදිකිරීමක් කරනවා. එහෙම නැත්නම් යම්කිසි ගිවිසුමකට ඇතුල් වෙනවා. එතකොට මේ ගිවිසුමට ඇතුල් වෙනකොට යම්කිසි මුදලක් මහ බැංකුවේ හෝ වෙනත් තැනක හෝ තැන්පත් කරන්න කියලා අපි ඒ ගිවිසුමේ සඳහන් වෙනවා. අන්න ඒ වගේ යම්කිසි විදේශ රටක් අපේ රටක් අතර යම් ගිවිසුමක් එහෙමත් නැත්නම් යම් ගනුදෙනුවක් සිද්ධ කරනකොට ඒකට අදාළ අප මුදල් තැන්පත් කිරීමක් වැනි ගනුදෙනුවක් මූල්‍ය ව්‍යුත්පන්න කියලා අදහස් කරන්නේ. එතකොට මේ මූල්‍ය ව්‍යුත්පන්න කියන ශීර්ෂය යටතේ වත්කම් වල වෙනස් වීමක් හෝ වගකීම් වල වෙනස් වීමක් මෙහි දැක්වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු අනෙකුත් ආයෝජන. අපි දැක්කා අර ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ ආදායම් වැඩි වෙනකොට ඊට අදාළ මුදල් ගලා ඒම එනතම මුදල් අඩුවීම අපි සටහන් කරන්නේ අනෙකුත් ආයෝජන යටතේ. ත්‍රායනිකුත් ආයෝජන යටතේ වත්කම් 59ක් පෙන්눔 කරනවා. ධන 59 කියන්නේ වත්කම් අඩු වෙලා. ඊළඟට වගකීම් ධන 170 වගකීම් වැඩි වෙලා. එතකොට ඒ සුද්ධ වෙනස් වීම තමයි අනිකුත් ආයෝජන 229ක් කියලා සඳහන් වෙන්නේ. ධනාගයක් 229 කියන එකේ ධනාගයේ තේරුම එක්ක වත්කම් අඩු වෙලා නැත්නම් වගකීම් වැඩි වෙලා 229 කියන. ඊළඟට සංචිත වත්කම්. මොනවද දරුවනේ මේ සංචිත වත්කම් කියන්නේ? මහ බැංකුවට අයිති විදේශ වත්කම් හා වගකීම් තමයි සංචිත වත්කම් කියන්නේ. මහ බැංකුවට අයිති මූල්‍ය රන් තියෙන. අපි දන්න මූල්‍ය නොවන රන් කියන්නේ අර රත්තරන් ඒ ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන අපි විදේශ රටවලින් රත්තරන් ගෙන්නන එක හෝ රත්තරන් අතිරික්තයක් තිබුණොත් විකුණන එක. මූල්‍ය රන් කියන්නේ මහා බැංකුව මේ රුපියලේ විදේශාගේ ස්ථාවරව තබා ගැනීමට රත්තරන් තොගයක් පවත්වාගෙන යනවා. සංචිතයේ කොටසක් හැටියට රත්තරන් ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. ඒක තමයි මූල්‍ය රන් කියලා කියන්නේ. ඒ මහා බැංකුවට අයිති වත්කමක්. ඊළඟට විශේෂ ගැනුම් හිමිකම්. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපිට ලැබිච්ච විශේෂ ගැනුම් හිමිකම් ප්‍රමාණය. ඒක ලැබෙන්නේ මහ බැංකුවට. ඒක අපිට වත්කමක්, මහ බැංකුවේ වත්කමක්. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත අපි තැන්පත් කරනවා. අනිවාර්යෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ගන්නකොට යම්කිසි සංචිත ප්‍රමාණයක්. ඒක රත්තරන් වලින්, ඩොලර් වලින්, ස්ටාලින් පවුම් වලින් එහෙම දෘඩ මුදල් වර්ගයකින් අපි සංචිතය තැන්පත් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒතර මේවා තමයි සංචිත වත්කම්. ඊළඟට මහ බැංකුවට අයිති විදේශ විවහාර මුදල්, ඩොලර් පවුම් yen ආදී. එව නැත්නම් විදේශ වලින් මිලට ගත්ත සුරේකුම් පත්‍ර. ඉතින් මේ ටික තමයි සංචිත වත්කම්. මහ බැංකුවට අයිති විදේශ වත්කම් වගකීම්. එතකොට දරුවනේ මෙන්න මේ කියන අයිතම පහ මගින්
මූල්‍ය ගිණුමේ අයිතම පහ මගින් තමයි අර ජංගම ගිණුමේ දැක්වෙන ඒ හිඟය හෝ එහෙම නැත්නම් අතිරික්තය හෝ මූල්‍යණය කරන්නේ. දැන් ජංගම ගිණුමේ ඔබ දැක්කා ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ ඒ දෙකේම ශේෂය ඍණ 453ක්. ඒතර ඊට සමාන ධනාගයක් මූල්‍ය ගිණුමේ ඇති වෙන්නට ඕන. ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඍණ 453යි. ඊට සමාන ධනාගයක් අපේ මේ මූල්‍ය ගිණුමේ තියෙන. දැන් ඔබට පේනවා මූල්‍ය ගිණුමේ තියෙන ශේෂය 537යි. නමුත් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ තිබුණේ ඍණ 453යි. එතකොට මේ වෙනස මොකක් නිසා? වැරද්දක් නිසා. ඒ නිසා අපි වැරදි හා හැරීම් ඒ වෙනස 84ක් ඒ මගින් ඒ අයිතමේ මගින් මේ ශේෂ දෙක තුලණය කරනවා. ඔන්න ගෙවුම් ශේෂ ලේඛනයක විස්තරාත්මක ඉදිරිපත් කිරීම. ගෙවුම් ශේෂ ලේඛනයක විස්තරාත්මක ඉදිරිපත් කිරීම. අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ සමස්ත ශේෂය ගණනය කරගන්න ආකාරය. මේ BPM 6 කියන ආකෘතියට අනුව ගෙවුම් ශේෂ ලේඛනයේ සමස්ත ශේෂයක් අපිට ඉදිරිපත් වෙන්නේ නැහැ. කලින් ගෙවුම් ශේෂ ලේඛනේ එහෙම තිබුණා. මේ ක්‍රමයේ යටතේ සමස්ත ශේෂය අපිට ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඒක අපි වෙනම ගණනය කරගන්න ඕන. කොහොමද ගණනය කරගන්නේ? සලකා බලන අවුරුද්දේ සුද්ධ නිල සංචිත වලින් පෙර වර්ෂයේ සුද්ධ නිල සංචිත අඩු කරනවා. ඒතර සුද්ධ නිල සංචිත වැඩි වුණා නම් ගෙවුම් ශේෂ ලේඛනයේ අතිරික්තයක් තිබිලා. සුද්ධ නිල සංචිත අඩු වුණා නම් ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක් තිබිලා. සුද්ධ නිල සංචිත කොහොමද ගණනය කරගන්නේ? සුද්ධ නිල සංචිත හොයන්නේ මහ බැංකුවට හා රජයට අයිති නිල සංචිත වලින් මහ බැංකුව විදේශවලට ගෙවන්න තිබෙන වගකීම් ටික අඩු කරනවා. මේ තියෙන්නේ සලකා බලන අවුරුද්දේ මහ බැංකුවට අයිති රජයට අයිති නිල සංචිත. මේ තියෙන්නේ මහ බැංකුව විදේශවලට ගෙවන්න තිබෙන වගකීම්. ඒතර මහ බැංකුවටයි ආණ්ඩුවටයි අයිති සංචිත වලින් මහ බැංකුව ගෙවන්න තිබෙන වගකීම් අඩු කරපුවාම මේ අවුරුද්දේ සුද්ධ නිල සංචිත ප්‍රමාණය ලැබෙනවා. ඒ විදිහටම පෙර වර්ෂයේ සුද්ධ නිල සංචිත ගලප ගන්නවා. සලකා බලන වර්ෂයේ සුද්ධ නිල සංචිත වලින් පෙර වර්ෂයේ සුද්ධ නිල සංචිත අඩු කරපුවාම සුද්ධ නිල සංචිත වල වැඩිවීම හෝ අඩුවීම පෙන්눔 කරනවා. සුද්ධ නිල සංචිත වැඩි වුණා නම් මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වැඩි වුණා නම් සමස්ත ශේෂයේ ධනාගය. අඩු වුණා නම් සුද්ධ නිල සංචිත සමස්ත ශේෂය ඍණාගය. එහෙමයි සමස්ත ශේෂය ගණනය කරගන්න. ඊළඟට අපි උත්සාහ කරන්නේ දැන් මේ අපි දරුවන්ට උගන්වපු මේ පාඩම තුලින් අපි දැන් පෙන්눔 කළා ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය කොහොමද කියලා. මතකයි නේද? ජංගම ගිණුම තියෙනවා. ඒකේ අණු ගිණුම් 4ක් තියෙනවා. ප්‍රාග්ධන ගිණුම තියෙනවා. මූල්‍ය ගිණුම තියෙනවා. ඊට පස්සේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට ගැළපෙන විදිහට මූල්‍ය ගිණුමේ ශේෂය තුලණය වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ ඒ ඉගෙනගත්ත තොරතුරු ඇසුරෙන් ඔබ ලබාගත් දැනුම් සම්භාරය ඇසුරෙන් පහුගිය අවුරුද්දේ 2019 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසට අහලා තියෙන ගැටලුව විසඳ ගන්න ආකාරය. දැන් මේ ගැටලුව අපිට දීලා තියෙනවා කිසියම් ආර්ථිකයක ගෙවුම් ශේෂ ලේඛනයේ කල්පිත දත්ත සමූහයක් අපිට දීලා තියෙනවා සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලින්. අපනයන දීලා තියෙනවා, භාණ්ඩ ආනයන දීලා තියෙනවා, සේවා අපනයන තියෙනවා, සේවා ආනයන තියෙනවා, ආයෝජනා දැන් ලැබීම් තියෙනවා, ආයෝජනා ওই විදිහට තොරතුරු දීලා තියෙනවා. දැන් අපෙන් අහන ප්‍රශ්න මෙන්න මේවා. වෙළඳ ගිණුමේ ශේෂය කොපමණද? ජංගම ගිණුමේ ශේෂය කොපමණද? මූල්‍ය ගිණුමේ ශේෂය කොපමණද? සුද්ධ අපනයන කොපමණද? දැන් දරුවෝ කල්පනා කරන්න කොහොමද වෙළඳ ගිණුමේ ශේෂය ගන්නෙ? වෙළඳ ගිණුමේ ශේෂය ගන්නේ අපනයන වටිනාකමෙන් ආනයන වටිනාකම අඩු කරනවා. ඔබ දැක්කා ඉස්සෙල්ලා ඒ සටහනේ භාණ්ඩ අපනයන 1500යි. භාණ්ඩ ආනයන 1300යි.
ඒතර මේ 1500න් 1300 අඩු කරපුවාම ධන 200ක වෙළඳ ගිණුමේ ශේෂය අපිට ලැබෙනවා. ඒකයි පළවෙනි උත්තරේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඊළඟට අපෙන් අහනවා ජංගම ගිණුමේ ශේෂය ගන්නෙ කොහොමද? දැන් මේ දරුවෝ හිතන්නකෝ අපි උගන්වපු විෂය කරුණු තුලේ ජංගම ගිණුමේ ශේෂය ගන්නෙ කොහොමද? වෙළඳ ගිණුමේ ශේෂයයි, සේවා ගිණුමේ ශේෂයයි, ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂයයි, ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂයයි එකට එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා ජංගම ගිණුමේ ශේෂය. දැන් අපි වෙළඳ ගිණුමේ ශේෂය ගණන් කළා බිලියන 200යි. දැන් ওই විදිහටම අපි අනිත් ගිණුම් වල ශේෂ ගණන් කරගන්න. දැන් වෙළඳ ගිණුමේ ශේෂය 200යි. සේවා ගිණුමේ ශේෂය. සේවා ලැබීම් වලින් සේවා ගෙවීම් අඩු කරනවා. සේවා ලැබීම් 500යි, ගෙවීම් 400යි, ශේෂය ධන 100යි. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. දැන් ප්‍රාථමික ආදායම් ලැබීම් 800යි, ප්‍රාථමික ආදායම් ගෙවීම් 600යි, ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය ධන 200යි. ඊළඟට ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය. ඒක අපිට ගණනය කරලම දීලා තියෙනවා. ලැබීම් වලින් ගෙවීම් අඩු කරන්න දෙයක් නැහැ. සුද්ධාගේ දීලා තියෙනවා 100යි. දැන් ඔය ආයිතම හතර එකතු කරනවා. වෙළඳ ගිණුමේ ශේෂය ධන 200යි, සේවා ගිණුමේ ශේෂය ධන 100යි, ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය ධන 200යි, ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය 100යි. මේ ඔක්කොගේම එකතුව ධන 600යි. ඒ ජංගම ගිණුමේ ශේෂය. ඊළඟට අපි අපෙන් අහනවා මූල්‍ය ගිණුමේ ශේෂය කොච්චරද? දැන් මූල්‍ය ගිණුමේ ආයිතම මොනවද දරුවනේ? විදේශ ඍජු ආයෝජන, විදේශ කලබ ආයෝජන නොහොත් විවිධ ආයෝජන, අනිකුත් ආයෝජන, අනිකුත් ආයෝජන, විවිධ ආයෝජන, අනිකුත් ආයෝජන, සංචිතවත්කම්, මූල්‍ය ව්‍යුත්පන්න, මේ ටිකේ එකතුව මූල්‍ය ගිණුමේ ශේෂය. එතකොට අපි ඔන්න දැන් ඍජු ආයෝජන, විදේශ සුද්ධ ඍජු ආයෝජන 350යි. සුද්ධ කලබ ආයෝජන 150යි. සුද්ධ වෙනත් ආයෝජන 120යි. සුද්ධ සංචිතවත්කම් 160යි. දැන් මේ ටිකේ එකතුව මූල්‍ය ගිණුමේ ශේෂය. හැබැයි මෙතන දරුවෝ වරද්ද ගන්න එපා මේ දේ. මේ ගානේ දීලා තිබුණ වැරදි සහ අත්හැරීම් කියලා අයිතමයක්. ඒතර ඒකත් මූල්‍ය ගිණුමේ ශේෂයට ඇතුල් වෙනවද? දරුවනේ ඒක ඇතුල් කරන්න අවශ්‍ය නැහැනේ. මොකද අපි එකෙන් කරන්නේ? ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයයි මූල්‍ය ගිණුමේ ශේෂයයි නොගැලපුණොත් විතරක් ඒක සමනය කරගන්න, ඒක තුලනය කරන්න වැරදි හත්හැරීම් පාවිච්චි කරනවා මිසක් ඒක මූල්‍ය ගිණුමට නිශ්චිතව වෙන අයිතමයක් නෙමෙයි. දැන් ඒක ගන්න එපා මූල්‍ය ගිණුමේ ශේෂය ගණන් කරනකොට. ඒතර මූල්‍ය ගිණුමේ ශේෂය වැටෙන්නේ නැත්තම් ලැබෙන්නේ 350යි, 150යි, 120යි, 160යි, 780යි. ඒතර මේක ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට සමාන විය යුතුයි. සමාන නොවුනොත් ඒ වැරද්දක් නිසා. ඊළඟට සුද්ධාපනයන. දරුවනේ සුද්ධාපනයන කියන්නේ වෙළඳ ගිණුමේ ශේෂයයි සේවා ගිණුමේ ශේෂයයි දෙකේ එකතුව. භාණ්ඩ ගිණුමේ සේවා ගිණුමේ ශේෂ දෙකේ එකතුව. ඒතර ඔබ දැක්කා වෙළඳ ගිණුමේ ශේෂය 200යි. අපි මුලින්ම ගණනය කළා. සේවා ගිණුමේ ශේෂය 500 ඍණ 400 100යි. මේ දෙක එකතු කරපුවාම 200යි 100යි 300යි. දැන් ඔබට තේරෙනවා මේ ගාන හදාගන්න හැටි. මේකට බය වෙන්න එපා. හිමිහිට අර මූලික දැනුම අනුස්මරණය කරගෙන ගාන හදන්න. මෙවැනි ගණන් කීපයක් හදන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මෙවැනි ගණන් තියෙනවා. ඒක කීපයක් හදලා විභාගයට බය නැතුව මුහුණ දෙන්න. හොඳයි දරුවනේ. දැන් අපි බලමු මේ ගනුදෙනු ගෙවුම් ශේෂ ලේඛනයේ ගිණුම් ගත කරන්නේ කොහොමද? අපි මේ ගනුදෙනු ගොඩක් තියෙනවා කීපයක් සාකච්ඡා කරමු. ඔබ මෙවැනි ගනුදෙනු ගිණුම් ගත කරන ආකාරයේ ප්‍රායෝගිකව දැනුම පාවිච්චි කරලා ඒ කුසලතාවය ලබා ගන්න. ප්‍රායෝගිකව ඒව කරන්න. අපි බලමු පළවෙනි ගනුදෙනුව දීලා තියෙන්නේ ඩොලර් මිලියන 500ක ඇඟලුම් විදේශ රටකට අලෙවි විකුණනවා. දැන් කොහොමද මේක? භාණ්ඩ අපනයන ආදායම. භාණ්ඩ අපනයන ආදායම තියෙන්නේ කොහේද? වෙළඳ ගිණුමේ. එහෙනම් අපි කොහොමද සටහන් කරන්නේ? ආදායමක් නිසා වෙළඳ ගිණුමට බැර කරනවා 500ක්. ඊළඟට රටට මුදල් ගලාගෙන එනවා.
භාණ්ඩ වික්කහම මුදල් එනවා. ඔය මුදල එනවා. එතකොට වත්කමක් වැඩි වෙනවා. එතන මූල්‍ය ගිණුමට හර කරනවා. ඩොලර් මිලියන 500 වෙළඳ ගිණුමට බැර කරලා රට ඇතුළට මුදලක් එනවා. මූල්‍ය ගිණුමට හර කරනවා. ඊළඟට දෙවෙනි ගනුදෙනුව ඩොලර් මිලියන 600ක් වටින khනිජ තෙල් මිලදී ගන්න. මේ ගනුදෙනුව ආනයන කරනවා කියලා දෙන්නේ. එතකොට දන්නවා ආනයන තියෙන වෙළඳ ගිණුම. මිලදී ගන්නවා. එතකොට කොහොමද මේක සටහන් කරන්නේ? භාණ්ඩයක් ආනයනය කරනවා. khනිජ තෙල් මේ රටට ගේනවා කියන්නේ භාණ්ඩ හැට පේන දෘශ්‍ය ආනයන. එතකොට වෙළඳ ගිණුමට යන වියදම වෙළඳ ගිණුමට හර කරනවා. එතකොට khනිජ තෙල් ගෙන්නනකොට රටේ සල්ලි අඩු වෙනවා. එතන මූල්‍ය ගිණුමට බැර කරනවා. මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන බැර කරනවා. එහෙමයි ද්විත්ව සටහන තබන්නේ. තුන්වෙනි එක ලංකාවේ නැව් වලින් විදේශ භාණ්ඩ ප්‍රවාහනය කළා මිලියන 500ක් අපිට ලැබෙනවා. එතන නාවික ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය කියන්නේ සේවා ගිණුමට වැටෙන අයිතම. එතකොට ලංකාවේ නැව් වලින් විදේශීය භාණ්ඩ ප්‍රවාහනය කළා අපිට මිලියන 50ක් ලැබෙනවා. ආදායමක් ලැබෙනවානේ. එතන නාවික ප්‍රවාහනය කියන්නේ සේවානේ. මුදල් ලැබෙනවා කියන්නේ සේවා ගිණුමට බැර කරනවා. එයි ආදායමක් ලැබෙනවා. රට ඇතුළට මුදල් එනවා. ඒ මිලියන 50ක් මුදල් එනවා. එතකොට අපි මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන යටතේ ඒ ලැබෙන මුදල හර කරනවා. මූල්‍ය ගිණුම හර 50යි, සේවා ගිණුමට ආදායමක් නිසා බැර 50යි. ඊළඟට අපි තවත් ගනුදෙනු කීපයක් එහෙම බලමු. විදේශ නැව්වලට සේවා සැපීම වෙනුවෙන් ඩොලර් මිලියන 20ක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපේ වරායට නැව් වෙනවා. ඒ නැව්වලට අපි සේවා සපයනවා. එතකොට අපිට ඩොලර් මිලියන 20ක් ලැබෙනවා. ආදායමක්නේ. නැව් කියන්නේ සේවානේ. එහෙනම් සේවා ගිණුමට බැර කරනවා. සල්ලි එන නිසා මූල්‍ය ගිණුමට හර කරනවා. මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර 20යි. සේවා ගිණුම බැර ආදායමක් නිසා බැර 20යි. ඊළඟට තව ගනුදෙනුවක් බලමු. විදේශ භාණ්ඩ රක්ෂණය කොට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 10ක් ලැබෙනවා. ඒ කියන්නේ අපි විදේශ භාණ්ඩ රක්ෂණය කරනවා. අපේ සමාගමක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඒ රක්ෂණ එය බාර අරගත්තාම අවදානම බාරගත්තාම අපිට මුදල් ලැබෙනවා. ඒතර අපිට ලැබීමක් ආදායමක්. රක්ෂණ තියෙන සේවා ගිණුමනේ. එහෙනම් සේවා ගිණුමට බැර කරනවා, රට ඇතුළට මුදල් එනවා, මූල්‍ය ගිණුම හර කරනවා. තේරුණානේ දරුවනේ? දැන් මම මේ ඔක්කොම නොකියුවත් ඔබට තේරෙනවා මේ ගනුදෙනුව සටහන් කරන ආකාරය. ඊළඟට අපි බලමු මේ ශ්‍රී ලාංකීය රක්ෂණ සමාගමක් විදේශිකයෙකුට ඩොලර් මිලියන 50ක රක්ෂණ වන්දියක් ගෙවනවා. ඒ රක්ෂණ අවදානම බාර ගන්නවා. එය හානියක් සිද්ධ වෙනවා. එයාට වන්දි ගෙවනවා. අපේ වියදම. දැන් රක්ෂණ කියන්නේ සේවානේ. ඒතර දැන් වියදමක් නේ. එහෙනම් සේවා ගිණුමට හර කරනවා. ඊළඟට සල්ලි ගෙවනකොට අපේ මුදල් අඩු වෙනවානේ. එතකොට මූල්‍ය ගිණුම බැර කරනවා. ඔන්න ඔහොමයි මේ ගනුදෙනුව සටහන් කරන්නේ. ඊළඟට අපි බලමු විදේශ රටවල රැකියා කරන ලාංකිකයෝ ඩොලර් මිලියන 100ක් අපේ රටට එවනවා. දැන් පිටරට වැඩ කරන ලාංකිකයෝ, මැද පෙරදිග වැඩ කරන ලාංකිකයෝ ඒ හම්බ කරන සල්ලි මෙහෙට එවනවා. එතන මොකක්ද ඒක? සංක්‍රාම ලැබීමක්. එහෙනම් සංක්‍රාම ලැබීමක් නිසා ද්විතීක ආදායම් ගිණුමට බැර කරනවා, රට ඇතුළට සල්ලි එනවා, එහෙනම් මූල්‍ය ගිණුමට හර කරනවා. දැන් දරුවන්ට තේරෙනව නේද මේ මූලධර්මය? ඊළඟට අපි බලමු මේ රටේ සේවය කරන නේවාසිකත්වයේ නොලැබූ ශ්‍රමිකයෝ. ඒ කියන්නේ අපේ රටේට ඇවිල්ලා අපේ රටේ මේ නේවාසිකත්වය අරගෙන නැහැ. ඒගොල්ලෝ අපි හිතමු චීනේ නම් තාම චීනේ මිනිස්සු ඉතින් ඇවිල්ලා මාස 3ක් විතර වැඩ කරලා වැටුප් අරගෙන යනවා. ඒතර ඒක මොකද්ද? ඒක ශ්‍රමයට වැටුප් ගෙවනවා. ප්‍රාථමික ආදායම් ගෙවීම. එහෙනම් මේ මුදල යන්න ඕනේ කොහාටද? ප්‍රාථමික ආදායම් ගිණුමට. ගෙවීමක් නිසා ප්‍රාථමික ආදායම් ගිණුම හර කරනවා. අනික් පැත්තෙන් මුදල් අඩු වෙනවා අපේ රටේ. එතකොට මූල්‍ය ගිණුම බැර වෙනවා. ඔන්න ඔය විදිහටයි ඒ ගනුදෙනුව සටහන් කරන්නේ. තව අපි බලමු ගනුදෙනුව ඇමරිකානු ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ඩොලර් මිලියන 30ක තිරිඟු පිටි පරිත්‍යාගයක් ලැබෙනවා. දැන් පරිත්‍යාගයක් ලැබුණොත් කියන්නේ මොකද්ද? සංක්‍රාම ලැබීම. තිරිඟු පිටි කියන්නේ වර්තන සංක්‍රාම. මේක ප්‍රාග්ධන සංක්‍රාමයක් නෙමෙයි. කොහොමද සටහන් කරන්නේ? අපිට ආදායම් ලැබීමක්. එහෙනම් ද්විතීක ආදායම් ගිණුමට බැර කරනවා. අනික් පැත්තෙන් අපේ රටට තිරිඟු පිටි කියන භාණ්ඩ මොනවා හරි ද්‍රව්‍යයක් ලැබෙනවානේ, වත්කමක්නේ. එනම් මූල්‍ය ගිණුමට හර කරනවා. ද්විතීක ආදායම් ගිණුමට බැර කරනවා. ඊළඟට තව අපි ගනුදෙනුවක් බලමු. විදේශ රටකින් ශ්‍රී ලංකා ආණ්ඩුවට
ඩොලර් මිලියන 400ක දුම්රිය කට්ටලයක් අන්න දැන් ඉස්සෙල්ලා ලැබුණේ මොකද්ද? තිරිඟු පිටි තොගයක් පරිත්‍යාග. දැන් මොකද්ද ලැබෙන්නේ? දුම්රිය කට්ටලයක්. දුම්රිය එන්ජින් එකයි ඒ උපකරණ ටිකයි අපිට ලැබෙන්නේ. මේක අවුරුදු ගාණක් පවතින දෙයක් නේ. තිරිඟු පිටි වගේ අවුරුද්දෙන් කාලේ ඉවර කරන එකක් නෙමෙයිනේ. මේ අවුරුදු ඒක ප්‍රාග්ධන වත්කමක් ලැබෙන. එහෙනම් මේක අපි ඇතුල් කරන්න ඕනේ කොහාටද? මේක ප්‍රාග්ධන සංක්‍රාම ලැබීම. එහෙනම් ප්‍රාග්ධන ගිණුමට ආදායමක් නේ, ඒක ලැබීමක් ආදායමක් නේ ප්‍රාග්ධන ගිණුමට බැර කරව. වත්කමක් එනවනේ. මේ දුම්රිය කට්ටලේ කියන වත්කම මූල්‍ය ගිණුමට හර කරන. එහෙමයි දරුවනේ මේ ගනුදෙනුව ඩබල් එන්ට්‍රි සටහන් කරන්න. ඊළඟට විදේශ ආයෝජකයෝ ලංකාව තුල ඩොලර් මිලියන 200ක් යොදවලා කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා. විදේශිකයෙක් අපේ රටට ඇවිල්ලා සල්ලි ගෙනල්ලා ඩොලර් මිලියන 200ක් ගෙනල්ලා ලොකු කර්මාන්ත ශාලාවක් පත්. මේක අපේ රටට එන ඍජු ආයෝජනයක්. එතකොට අපේ රටට මුදල් එනවා. ඒ වගේම අර විදේශිකයාගේ ආයෝජනය අපි බාර ගන්නවා. එතකොට අපිට වගකීමක්. එයා ආපහු ගෙනියනකම් අපි වගකීමක්. ඒ ගෙනාපු සල්ලි ටික අපි ගත්තට ඒක ලොකු වගකීමක්. ආපහු ඔහු ගෙනියනකම් අපිට වගකීමක්. එතකොට මේක කොහොමද අපි ගිණුම්ගත කරන්නේ? මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන බැර කරන අපි එයා ගෙනාපු සල්ලි ගෙනියනකම් වගකීම. එහෙනම් බැර කරනවා. මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන බැර කරනවා මේ ඩොලර් මිලියන 200 රට ඇතුළට සල්ලි එනවනේ. එහෙනම් මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. එතන මූල්‍ය ගිණුමේම හර වෙනවා බැර වෙනවා. පරිස්සම් වෙන්න ඒ ගනුදෙනු කරනකොට, සටහන් කරනකොට. ඊළඟට අනිත් එක විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 120ක ස්වෛරීත්ව බැඳුම් කර මිලදී ගන්න. විදේශිකයෙක් මිලියන 120ක් මෙහෙට ගෙනල්ලා අපේ රටේ මොනවා හරි ඩොලර් මොනවා හරි බැඳුම් කර මිලදී ගන්න. ඒ මුදල දීලා. දැන් කොහොමද රට ඇතුළට මුදල් එනවා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරන. ඒ වගේම අනුන්ගේ සල්ලියක් අපි බාර ගන්නවා, කලඹ ආයෝජනයක් බාර ගන්නවා, ගෙවන්න ඕනේ කවදා හරි. එහෙනම් කලඹ ආයෝජන ගිණුම කියන්නේ මූල්‍ය ගිණුමේ කලඹ ආයෝජන විවිධ ආයෝජන බැර කරනවා. අනික් පැත්තෙන් සල්ලි එන නිසා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. ඉතින් දරුවනේ ওই විදිහට අපිට පුළුවන් ඒ ගිණුම් ගත කරන්න මේ එක් එක් ගනුදෙනු ඒ ගිණුම් වල හර බැර වශයෙන්. ඉතින් ඔය වගේ ගනුදෙනු කීපයක් තියෙනවා. දැන් 13 වෙනි ගනුදෙනුව ගත්තොත් ආණ්ඩුවට අයිති ඉඩමක් විදේශ සමාගමකට විකුණලා ඩොලර් මිලියන 180ක් ලැබෙනවා. දැන් කොහොමද මේක ආණ්ඩුවට අයිති ඉඩමක් විදේශ කම්පැනියකට විකුණනවා. රට ඇතුළට සල්ලි එනවා, මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. ඒ වගේම මේ අපි නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කමක් තමයි අපි විකුණන්නේ. එහෙනම් ඒක මොකද වෙන්නේ? අපේ වත්කම කියන්නේ අපිට ආදායමක් ලැබෙනවා. එහෙනම් අපේ ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. දේශ රටකින් අපිට ආදායමක් දෙන්නේ. අපේ ඉඩම වික්කහම අපේ ප්‍රාග්ධන ආදායමක්. එහෙනම් ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. ආදායමක් නිසා රට ඇතුළට සල්ලි එන නිසා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. ඉතින් දරුවනේ ඔය වගේ මේ ගනුදෙනු සටහන් කරන්න තවත් මේ වගේ ගනුදෙනු ඇසුරෙන් ඔය ද්විත්ව සටහන් නිවැරදිව තබා ගන්න මේ දරුවෝ ඒ කුසලතාවය ඇති කර ගන්නට අවශ්‍යයි. හොඳයි දරුවනේ. දැන් මේ ගනුදෙනු ඇසුරෙන් ඔබට දීලා තියෙනවා පසුගිය විභාග ප්‍රශ්නයක්. මේක 2016 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නයේ 4 වෙනි කොටස. ප්‍රශ්නාංක 8 4 වෙනි කොටස. මේකට ලකුණු 4ක් විතර වෙන් කළ තියෙනවා. මොනවද මේ අහන්නේ? ද්විත්ව සටහන්. දැන් මේ දරුවන්ට පේනව නේද? ද්විත්ව සටහන් මූලධර්මයට ගනුදෙනු සටහන් කරන්න ඔබ දැනගන්න ඕනේ දැනුම විභාගෙදී මනිනවයි කියලා මේ ද්විත්ව සටහන් මූලධර්මයේ යොදා ගනිමින් මේ දීලා තියෙන ගනුදෙනු ඒ ද්විත්ව සටහන් ආකාරයෙන් කොහොමද ගෙවුම් ශේෂ ලේඛනයේ සටහන් කරන්න කියලා අහන්න. මේ ගනුදෙනු කොහොමද ද්විත්ව සටහන් තබන්නේ? එතකොට පළවෙනි ගනුදෙනුව අහනවා චීන ආයෝජකයෙක් විසින් ඩොලර් මිලියන 10ක කොටස් කොළඹ කොටස් හුවමාරුවෙන් මිලදී ගන්න. කොළඹ සුරැකුම්පත් හුවමාරුව කියන්නේ කොටස් වලද පොලෙන් මිලදී ගන්න. රට ඇතුළට සල්ලි එනවා. එනම් මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. නේ? හැබැයි අනිත් පැත්තෙන් එයා කොටස් ගන්නවා අපිට වගකීමක්. මේ කොටස් ගන්නවා කියන්නේ කළඹ අපිට වගකීමක්. එහෙනම් මූල්‍ය ගිණුමේ විවිධ ආයෝජන කළඹ ආයෝජන බැර කරනවා. ඒ වගකීමක් නේ.
අනුන්ගේ සල්ලි ගත්තාම ඒක ගෙනියනක අපේ වගකීම කලබායෝජන බැර කරනවා සල්ලි එනවා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. ඊළඟට මැද පෙරදිග සේවය කරන ලාංකික ගෘහ සේවිකාවක් ඩොලර් 500ක මුදලක් මේ රටේ ඉන්න තමන්ගේ දෙමව්පියන්ට එවනවා. මොකද්ද පිටරට වැඩ කරන අපේ ශ්‍රමිකයෝ හම්බ කරන සල්ලි මෙහෙට එවනවා. එන අපිට මොකද්ද සංක්‍රාම ලැබීම. මොන ගිණුමට දාන්න ඕන? ද්විතීක ආදායම් ගිණුම. ඒක ආදායමක් ලැබීමක් නිසා ද්විතීක ආදායම් ගිණුම බැර කරන රට ඇතුළට සල්ලි වෙනවා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර කරනවා. යන්න ලාංකික බැංකුවක් විදේශ මූල්‍ය වෙළඳ පොළවල් වල පිළිනපත් අලෙවි කොට ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. පිළිනපත් නෙමෙයි මේක පිළිනපත් විය යුතුයි. පිළිනපත් විකුණලා මුදල් හම්බ කරගන්නවා 40ක්. රට ඇතුළට මුදල් එනවනේ. එතකොට මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන හර වෙන්න ඕනේ මුදල. ඒ වගේම අපේ රටට මුදල් එනවා නේද? ඒක පිළිනපත් අපි විකුණනවා විදේශ රටක. එමනේ කියන්නේ ශ්‍රී ලාංකික බැංකුවක් විදේශීය මූල්‍ය වෙළඳ පොළවල් වල ඒ පිළිනපත් විකුණලා ඩොලර් මිලියන 40 රට ඇතුළට මුදල් එනවා මූල්‍ය ගිණුමට හර වෙනවා. අනිත් පැත්තේ මේක විවිධ ආයෝජන කලබ ආයෝජනයක් කලබ ආයෝජන ගිණුම බැර කරනවා. මුදල් එන නිසා මූල්‍ය ගිණුම හර බැර වෙන්න එපා වගකීමක් නේ. ඒගොල්ලන්ට කවදා හරි අපි මුදල දෙන්න එපා. විදේශිකයෝ අපේ කොටස් ගන්නවා. ඒ මුදල ගෙවන්න එපා. ඒක බැර වෙනවා. විවිධ ආයෝජන බැර වෙනවා. කලබ ආයෝජන බැර වෙනවා. අපි බලමු මේ ඊ කොටස කොහොමද ගිණුම් ගත කරන්න කියලා. මේකේ කියනවා ලෝකයේ සීග්‍රයෙන් අලවිවන පොතක් පරිවර්තනය කොට ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා ලංකාවේ ප්‍රකාශන සමාගමක් ඇමරිකානු ප්‍රකාශන සමාගමකට ඩොලර් 5000ක් ගෙවලා ඒ ප්‍රකාශන අයිතිය ලබා ගන්න. ඒක බොහොම හොඳින් කියවලා සාරාංශය උළුවට ගන්න. අපේ රටේ ප්‍රකාශන සමාගමක් විදේශ රටක කෙනෙක් ලියපු පොතක අයිතිය ප්‍රකාශන අයිතිය අපේ සමාගම ගන්නවා ඩොලර් 5000ක් ගෙවලා. එතකොට සල්ලි ගෙවනවනේ. රටේ සල්ලි අඩු වෙනවා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන බැර වෙනවා. ඊට පස්සේ මේක මේ ප්‍රාග්ධන වත්කමක් නේ අපි ගන්න. එතකොට ප්‍රාග්ධන ගිණුම වියදමක් නේ. ප්‍රාග්ධන වත්කමක් ගන්න වියදම්. එහෙනම් ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. එහෙමයි දරුවනේ මේ ගිණුම් සටහන් කරන්නේ. හොඳයි ඊගාවට අපි බලමු ගෙවුම් ශේෂ අසමතුලිතතාවය කියන්නේ මොකක්ද? දරුවනේ ගෙවුම් ශේෂ අසමතුලිතතාවය කියලා කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ අවසාන ශේෂය. ඒ කියන්නේ සමස්ත ශේෂය. අතිරික්තයක් හෝ හිඟයක් වෙනවා නම් ඒක තමයි ගෙවුම් ශේෂ අසමතුලිතතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ලැබීම් පැත්ත හා ගෙවීම් පැත්ත අතර අසමතුලිත බවක් තිබීම. ගෙවුම් ශේෂ අසමතුලිතතාවය කියලා හඳුන්වනවා. මේකට අපි කියනවා බාහිර අසමතුලිතතාවය කියලා. අභ්‍යන්තර සමතුලිතේ බාහිර සමතුලිතේ කියලා සංකල්ප දෙකක් තියෙනවානේ. දැන් අභ්‍යන්තර සමතුලිතේ කියන්නේ සමාහාර ඉල්ලුම සමාහාර සැපයුම මේ බලවේග දෙක සමානයි. බාහිර සමතුලිතේ කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ලැබීම් පැත්ත හා ගෙවීම් පැත්ත සමානයි බැලන්ස්. එතකොට ඒකට කියන්නේ බාහිර සමතුලිතතාවය. අසමතුලිතතාවය කියන්නේ ලැබීම් පැත්ත ගෙවුම් ශේෂ ලේඛනයේ විදේශ ලැබීම් හා විදේශ ගෙවීම් සමාන නැහැ. ඒ කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ අවසාන ශේෂය එක්ක හිඟයක් එක්ක අතිරික්තයක්. ඒකයි ගෙවුම් ශේෂ අසමතුලිතතාවය කියලා කියන්නේ. ඊළඟට අපි දැනගන්න ඕන ගෙවුම් ශේෂ අර්බුදය කියන්නේ මොකක්ද? දරුවනේ ගෙවුම් ශේෂ අර්බුදය කියලා කියන්නේ රටක ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමේ ශේෂයයි ප්‍රාග්ධන ගිණුමේ ශේෂයයි ඒ ශේෂ දෙක එකතු කරපුවාම ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය දිග කාලයක ඉඳලා ඍණාගයක් හිඟයක් වෙලා තියෙනවා නම් ඒක තමයි ගෙවුම් ශේෂයේ අර්බුදේ නැත්තම් ගැටලුව කියලා හඳුන්වන්නේ. ගෙවුම් ශේෂ ලේඛනේ දැන් සමස්ත ශේෂය ඍණ හගයක් වීම ගැටලුවක්ද කියන එක ඇත්තට මේකේ තියෙන ඍණාගයක් නම් ගැටලුවක් තමයි. නමුත් එතන ධනාගයක් වුණා කියලා කියමුකෝ. සමස්ත ශේෂය ධනාගයක් වෙලා තියෙන සමහරලාට විදේශ වලින් ණය අත්අරගෙන. විදේශ ණය අරගෙන එහෙම නැත්නම් විදේශ වත්කම් ටික අඩු වෙලා ඒ වගේ ක්‍රියාමාර්ග ඔස්සේ එතකොට සමස්ත ශේෂය ඍණ අගයක් ගැනීමට වඩා මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය
දීර්ඝ කාලීනව ඍණාගයක් හිඟයක් වෙලා තියෙනවා නම් ඒක තමයි ගෙවුම් ශේෂ ගැටලුව කියලා හඳුන්වන්නේ. දැන් ලංකාවේ ගෙවුම් ශේෂ ගැටලුවක් තිබේද? ඔව්. ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ දීර්ඝ කාලීනව හිඟයක් තියෙනවා. දැන් ගෙවුම් ශේෂ ගැටලුවක් තියෙනවා. මේක අර්බුදයක්ද කියන එක කතිකාවට ලක් කරන්න ඕනේ. ගෙවුම් ශේෂ ගැටලුවක් තියෙනවා. මොකක්ද ගැටලුව? කොහොමද ගැටලුවේ තරම? දැන් 2016 ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ තියෙන හිඟය 1717ක් ඇමරිකානු ඩොලර් මිලියන. 17 අවුරුද්දේ ඩොලර් මිලියන 2298ක හිඟයක්. 18 2299ක. ඒ කියන්නේ හිඟය ලොකු හිඟයක් පවතිනවා. දැන් ගෙවුම් ශේෂ ගැටලුවක් තියෙනවා. දැන් අපි බලමු ඇයි මේ ගෙවුම් ශේෂ ගැටලුව ඇති වෙලා තියෙන්නේ? මොකද්ද හේතුව? දැන් මේ දරුවන්ට මතකයි අපි ආඩම පටන් ගන්නකොටම ලංකාවේ ගෙවුම් ශේෂ ඒ ආකෘති ඉදිරිපත් කළා. වෙළඳ ගිණුමේ හිඟයක්. ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයක්. හැබැයි සේවා ගිණුමේ අතිරික්තයක්. ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තයක්. ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක්. එහෙනම් අපේ රටේ ගෙවුම් ශේෂ ගැටලුවට හේතුව මොකක්ද? වෙළඳ ගිණුමේ හිඟය. ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය. ඔක තමයි හේතු දෙක. එතකොට වෙළඳ ගිණුමේ හිඟයක් තිබීම. අනිත් හේතුව දැන් මෙතන සඳහන් නොවුනට ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයක්. ඔය දෙක තමයි අපේ රටේ ගෙවුම් ශේෂ ගැටලුවට හේතු දෙක නිශ්චිතවම. ඒතර වෙළඳ ගිණුමේ හිඟයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? අපනයන ආදායම බොහොම හිමින් වැඩි වෙනවා. හැබැයි ආනයන වියදම වේගෙන් වැඩි වෙනවා. අපනයන ආදායම වැඩි වෙන වේගයට වඩා ආනයන වියදම වේගෙන් ඉහළ යනවා. ඒකයි හේතුව. ඊළඟට අපනයන ආදායම ඇයි හිමින් වැඩි වෙන්නේ? කුසිකාර්මික අපනයන ආදායම මන්දගාමීව වර්ධනය වී. කාර්මික අපනයන ආදායම මන්දගාමීව වර්ධනය. විශේෂයෙන් කුසිකාර්මික අපනයන ආදායම බොහොම හිමින් වැඩි වෙන්නේ. මොකද මේ කුසිකාර්මික අපනයන ආදායම හිමින් වැඩි වෙන්නේ? එකක් තමයි මේ කුසිකාර්මික භාණ්ඩ මිලදී ගත්ත ඇමරිකාව හා යුරෝපීය රාජ්‍යයන් පහුගිය වකවානුව තුළ මේ දුර්වල වුණා, බිඳ වැටුණා. ඇමරිකානු 2007න් පස්සේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් වල ආර්ථිකය පසුබැස්සා. ඒ නිසා අපේ භාණ්ඩ ගන්න ශක්තිය අඩු වුණා. අපේ කුසිකාර්මික අපනයන හිමින් වැඩි වුණේ ඒ නිසා. ඊළඟට තේ මිලදී ගත්ත මැද පෙරදිග රටවල් වල යුද්ධමය, අපි දන්නවා ඉරානය, ඉරාකය, සිරියාව, ඒ වගේ රටවල් වල යුද්ධමය ප්‍රශ්නයක් ඇති වුණා. යුද්ධ වාතාවරණ. ඒ නිසා ඒ කට්ටියට අපේ කුසිකාර්මික භාණ්ඩ වැඩිපුර මිලදී ගන්න ඒ හැකියාව අඩු වුණා. අනිත් එක තමයි ලංකාවේ කුසිකාර්මික අපනයනවල තරඟකාරීත්වයෙන් දෙන්න අඩු වුණා. තරඟකාරීත්වය කියන්නේ ඒ කියන්නේ ඒව පිරිවැය අඩු කරගෙන ගුණාත්මක භාවය වැඩි කරගෙන විදේශ රටවල් වල ලොකු තරඟයක් දෙන්න තීච්චේ ශක්තිය අඩු වුණා. විශේෂයෙන් තේ ගම්බිරිස් වගේ ඒ වගේ අර සමහරලාට මේ වෙනත් රටවල් වලින් ගෙන්නන ගම්බිරිස් එක්ක අපේ රටේ ගම්බිරිස් මිශ්‍ර කරලා විකුණනකොට අපේ ගම්බිරිස් වල ඒ ගුණාත්මක භාවය අඩු වුණා. තේත් එහෙමයි. කෙන්යාවෙන් වෙනත් රටවල් වලින් ගේන තේ සමග අපේ තේ මිශ්‍ර කරනකොට අපේ තේ වල තියෙච්ච අර රසය විදේශිකයෝ පිළිගැනීම අඩු වුණා. ඒ නිසා අපනයන තරඟ කිරීමේ හැකියාව අඩු වෙලා අපේ අපනයන ආදායම හිමින් වැඩි වෙන්න හේතු වුණා. ඊළඟට රබර් මිලදී ගන්න චීනය රබර් කෘත්‍රිම රබර් නිෂ්පාදනය කළා. ස්වභාවික රබර් අපෙන් ගන්නව වෙනුවට චීනේ කෘත්‍රිම. මේ නිසා අපේ කුසිකාර්මික අපනයන බොහොම හිමින් වැඩි වුණේ. ඒක අපේ අපනයන ආදායම වර්ධන වේගය අඩු වෙන්න හේතුවක්. අපි බලමු අපේ රටේ මේ වෙළඳ ගිණුමේ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙන්නේ ඇයි කියලා. ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ මෝටර රථ ආනයන වියදම් වේගයෙන් වැඩිවීම, ඛනිජ තෙල් ආනයන වියදම් වේගයෙන් වැඩිවීම, ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම, යන්ත්‍රෝපකරණ ආනයන වියදම් ඉහළ යාම, ආනයන භාණ්ඩවල මිල ඉහළ යාම. ඔය ආදී හේතු නිසා. ඊළඟට අපි බලමු දරුවනේ ගෙවුම් ශේෂ ලේඛනයේ මේ ගෙවුම් ශේෂ අර්බුදයට යොදන්න පුළුවන් විසඳුම් මොනවද? ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් ඇති වුණාම මේකට යොදන්න පුළුවන් විසඳුම්. මේ විසඳුම් කාණ්ඩ දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලීන විසඳුම්. එකෙන් අදහස් කරන්නේ හිඟයක් ඇති වුණාම ඒ හිඟය කවර හෝ ක්‍රියාමාර්ග වලින් පියව ගන්න එක. ඒතර ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් ඇති වුණාම අපිට පුළුවන් විදේශ ප්‍රදාන වලින්, විදේශ ඍජු ආයෝජන වලින්, විදේශ ආධාර වලින්, එහෙම නැත්නම් රටට අයිති විදේශ වත්කම් වලින් පියව ගන්න. එහෙම නැත්නම් බැරිම නම් ණය අරගෙන පියව ගන්න පුළුවන්. මේවා තමයි කෙටි කාලීන විසඳුම්. මේවට අපි කියන්නේ මූල්‍යකරණයන් කියලා. ඊළඟට ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් ඇති වුණොත්
හිඟය විසඳගෙන අනාගතයේ මෙවැනි හිඟයක් ඇති නොවන විදිහට ඒ විදේශ ප්‍රතිපත්ති, විදේශ වෙළඳ ප්‍රතිපත්ති, විදේශ විනිමය අනුපාත ප්‍රතිපත්ති සකස් කරගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ දිගු කාලීන විසඳුම්, ගැළපුම් කියලා අදහස් කරනවා. ඉතින් මේ දිගු කාලීන විසඳුම් විදිහට අපනයන ආදායම් වැඩි කරගන්න අනාගතයේදී අපනයන ආදායම් වැඩි කරගන්න වෙළඳ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඔය අපනයන විවිධාංගීකරණය, අපනයන වෙළඳ පොළවල් පුළුල් කර ගැනීම, ඒ වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඊළඟට ආනයන හැකිතාක් අඩු කරගන්න ඕන. අනවශ්‍ය ආනයන තහනම් කළ දාන්න පුළුවන්. තීරු බදු මගින් ආනයන සීමා පනව ගන්න පුළුවන්. ආනයන සලාකන ක්‍රියාමාර්ග ඇති කරගන්න පුළුවන්. ආනයන වලට දැඩි ප්‍රමිති නීති ඇති කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රාථමික ගෙවීම්, ඔය කියන්නේ විදේශිකයෝ මේ රටේ රැකියා කරනවා නම් ඒවා අවම කරගෙන ගෙවීම් අඩු කරගන්න පුළුවන්. ණය සඳහා ගෙවන පොලි අඩු කර ඒ ප්‍රාථමික ගෙවීම් අවම කරගන්න පුළුවන්. ඊළඟට සේවා ඉපයුම්, පරාය, ප්‍රවාහන, සංචාරක, ඒ වගේ සේවා විදේශවලට විකුණලා හම්බ කරගන්න ඉපයුම් වැඩි කරගන්න පුළුවන්. මේවා තමයි දිගු කාලීන විසඳුම්. ඊළඟට ගෙවුම් ශේෂ හිඟය හෝ අතිරික්තය හඳුනා ගන්නේ කොහොමද කියන එක මේ දරුවෝ ඉගෙන ගන්න ඕන. ගෙවුම් ශේෂ ලේඛනයේ අපි දන්නවා අවසාන වශයෙන් සමස්ත ශේෂයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟය හෝ අතිරික්තය හඳුනා ගන්න එකම ක්‍රියාමාර්ගයයි තියෙන්නේ. මොකද්ද? ගෙවුම් ශේෂ ලේඛනය තුලණය වුණාට පස්සේ රටට අයිති සුද්ධ නිල විදේශ සංචිත වැඩි වුණාද අඩු වුණාද කියලා නිරීක්ෂණය කරන එක. සුද්ධ නිල සංචිත වැඩි වුණා නම් ගෙවුම් ශේෂ ලේඛනයේ අවසාන ශේෂය අතිරික්තයක්. සුද්ධ නිල සංචිත අඩු වුණා නම් ගෙවුම් ශේෂ ලේඛනයේ අවසාන ශේෂය ඍණාගයක් හිඟයක්. හොඳයි. අපි බලමු ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක් ඇති වුණොත් මොකද වෙන්නේ? දැන් ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක් ඇති වුණොත් රටට අයිති විදේශවත්කම් ප්‍රමාණය අඩු වෙනවා. විදේශවත්කම් අඩු වෙනකොට මුදල් සැපයුම අඩු කරනවා. මුදල් සැපයුම අඩු වෙනකොට පොලි අනුපාතිකය ඉහළ යනවා. පොලි අනුපාතිකය වැඩි වෙනකොට ඊට ප්‍රතිචාරීව පරිභෝජනයේ ආයෝජනයේ පහළ ගිහින් සමාහාර ඉල්ලුම අඩු වෙනවා. සමාහාර ඉල්ලුම අඩු වෙනකොට රටේ මූර්ත නිෂ්පාදනයත් අඩු වෙනවා, මිල මට්ටමත් අඩු වෙනවා. ඒත් එක්කම විදේශ ණය ගන්නට සිද්ධ වෙනවා. ඇයි? හිඟයක් ගෙවුම් ශේෂ ලේඛනයේ. එය පියවන්න විදේශ ණය ගන්න වෙනවා. ඒතර විදේශ ණය සේවා කරන පොලි හා ණය වාරික ගෙවීම් වැඩි වෙනවා. රුපියලේ විදේශාගය පහළ යන්නට පටන් ගන්නවා. ඉතින් දරුවන්ට පුළුවන් මේ හිඟයක ආර්ථික ප්‍රතිවිපාක කල්පනා කරලා ඒ අනුව අතිරික්තයක් ඇති වුණොත් මීට ප්‍රතිවිරුද්ධ තත්වයේ බලපෑම ආර්ථිකයට ඇති වෙනවා නේද කියලා මේ දරුවන්ට කල්පනා කරලා බලලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි දරුවනේ. අපි මේ කතා කළේ ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක හෝ අතිරික්තයක ප්‍රතිවිපාක. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වෙනි නිපුණතාව යටතේ 8 වෙනි නිපුණතා මට්ටම. 10-8 නිපුණතා මට්ටම පිළිබඳව. මේ නිපුණතා මට්ටමින් අපි සාකච්ඡා කරන්නේ බහුපාර්ශවීය මූල්‍ය ආයතනවල කාර්යභාරය. ඒතර මේ නිපුණතා මට්ටම යටතේ මේ ඉගෙනුම් ඵල මේ දරුවෝ ලබා ගන්න ඕන. බහුපාර්ශවීය මූල්‍ය ආයතන නම් කරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අරමුණු දක්වයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යයන් විස්තර කරයි. ලෝක බැංකුවේ අරමුණු දක්වයි. ලෝක බැංකුවේ කාර්යයන් විස්තර කරයි. හොඳයි අපි බලමු මොකද්ද මේ බහුපාර්ශවීය මූල්‍ය ආයතනයක් කියන්නේ? ලෝකයේ සියලු රාජ්‍යයන් තුල මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමටත් ජාත්‍යන්තර වෙළඳාම සමබරව වර්ධනය කර ගැනීමටත් මේ විනිමය අනුපාතිකවල ක්‍රමවත් භාවය ගොඩනගා ගන්නත් ලෝකේ රාජ්‍යයන් එකතු වෙලා ගොඩනගාගත්ත මූල්‍ය ආයතන බහුපාර්ශවීය මූල්‍ය ආයතන කියලා හඳුන්වනවා. එවැනි මූල්‍ය ආයතන තුනක් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව. අපි බලමු දරුවනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එහි අරමුණු මොනවද කියලා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආරම්භ කළ තියෙන්නේ 1945
දෙසැම්බර් 27 වෙනිදා. සමාජික රටවල් 29ක ආරම්භයෙන් මේ වෙනකොට සමාජික රටවල් 186ක් ඉන්නවා. ඒ ආකාරයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනගලා තියෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු කීපයක් තියෙනවා. කාලය සීමිත නිසා මම අරමුණු කීපයක් මේ දරුවන්ට ඉදිරිපත් කරන්නම්. එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයේ ප්‍රවර්ධනය කිරීම. ආර්ථික වෘද්ධිය හා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථික වර්ධනයට පහසුකම් සැලසීම. ඊළඟට තරඟකාරී අන්දමින් විනිමය අනුපාතික ඡයවීම වළක්වලා විනිමය අනුපාතිකයන්ගේ ස්ථාවරභාවයක් ඇති කිරීම. ඊළඟට ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රවර්ධනයට බාධා කරන විදේශ විනිමය සීමාවන් ඉවත් කිරීම. ගෙවුම් ශේෂ හිඟ පියවා ගැනීමට අවශ්‍ය කරන අරමුදල් සමාජික රටවල් වලට ලබා දීම. සමාජික රටවල් වල ගෙවුම් ශේෂ අසමතුලිතතාවය පවතින කාලය හා හිඟයන්ගේ තීව්‍රතාවය අවම කිරීම. ඉතින් මේවා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉටු කරන කාර්යයන් කීපයක් තියෙනවා. මොනවද මේ කාර්යයන්? කිසියම් අන්තරාදායක අවස්ථාවලදී ඒ රාජ්‍යයට හා ලෝකයේ අනිත් රාජ්‍යයන්ට නිවැරදි මාර්ගයේ යාමට ප්‍රතිපත්ති හා උපදෙස් ලබා දීම. ඊළඟට ගුණාත්මක භාවයෙන් යුක්ත බැංකු මූල්‍ය කටයුතු ස්ථාපිත කරන්න පහසුකම් ලබා දීම. ඊළඟට තව කාර්යයක් තමයි හදිස්සි මූල්‍ය අරබුදවලදී తాවකාලික ණය පහසුකම් සමාජික රටවල් වලට ලබා දීම. ඊළඟට සමාජික රටවලට තාක්ෂණික සහයෝගීතාවය ලබා දීම හා මහ බැංකු සේවකයෝ පුරුදු පුහුණු කළ ලබා දීම. ඊළඟට සමාජික රටවල් අතර රාජ්‍ය මූල්‍ය, විදේශ මූල්‍ය, ජාතික ගිණුම් සකස් කරන්න ප්‍රමිති සම්පාදනය කරලා දීම. ඔය අපි කතා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යභාරය. ඊළඟට අපි බලන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමාජික රටවල් වලට සපේන පහසුකම් මූල්‍ය පහසුකම් කීපයක් තියෙනවා. දීර්ඝ කරන ලද ණය පහසුකම්, සමීපස්ත ණය පහසුකම්, දීර්ඝ ණය පහසුකම්, ඒවා ණය පහසුකම් ණය, සහනදායී නොවන මූල්‍ය පහසුකම් කීපයක් සපේනවා මූල්‍ය අරමුදල සමාජික රටවල් වල. සමීපස්ත විධි විධාන, නම්‍යශීලී ණය පහසුකම්, දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම්, හදිසි ආධාර පහසුකම්. ඊළඟට අපි කතා කරමු දරුවනේ ලෝක බැංකුව කියන්නේ මොකක්ද? එහි අරමුණු මොනවද? ලෝක බැංකුව කියන්නේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර බැංකුවත් ජාත්‍යන්තර සංවර්ධන සංගමයක් දෙකේ ඒකාබද්ධතාවයක් තමයි ලෝක බැංකුව කියලා අදහස් කරන්නේ. ඒතර මේ ලෝක බැංකුව පිහිටවල තියෙන්නේ මෙන්න මේ වගේ අරමුණු කීපයක් සපුර ගන්න. මොනවද මේ අරමුණු? සමාජික රටවල ආර්ථික සංවර්ධනයේ වේගවත් කිරීම. විදේශ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම මගින් ඒ සමාජික රටවල් වලට පහසුකම් සැලසීම. සමාජික රටවලට දිගුකාලීන ණය සැපයීම. සමාජික රටවලට කාර්මික හා ශිල්පීය උපදේශන සේවා ලබා දීම. සමාජික රටවල් වල ජාත්‍යන්තර වෙළඳාම සමබරව වර්ධනය කිරීම. ලෝකයේ දිලිදු බව, දුප්පත්කම අඩු කිරීම. ඔය ලෝක බැංකුවේ අරමුණු. ඊළඟට ලෝක බැංකුවේ කාර්යභාරයේ විදිහට කාර්යයන් කීපයක් සඳහන් වෙනවා. මම කීපයක් කියන්නම්. සමාජික රටවල් වලට මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබා දීම. සමාජික රටවල් වලට සහනදායී කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා දීම. විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සමාජික රටවලට සහයෝගය ලබා දීම. සමාජික රටවල් වල සංවර්ධනයේ වේගවත් කිරීමට යොමනා කරන විශේෂඥ සේවා පහසුකම් ලබා දීම. ඊළඟට සමාජික රටවල් ගෝලීයකරණයට ඉදිරිපත් කරන්න වමනා කරන පහසුකම් සම්පාදනය කළා දීම. මේව තමයි ලෝක බැංකුවේ කාර්යභාරය. ඉතින් දරුවනේ මේ ලෝක බැංකු සමූහය කියලා සංකල්පයක් තියෙනවා. ලෝක බැංකු සමූහය, the World Bank Group. ඒ සමූහය තුල අයිති ආයතන පහක් අපිට පෙන්වලා දෙන්න පුළුවන්.
ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා ජාත්‍යන්තර බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, බහුපාර්ශවීය ආයෝජන සහතික කිරීමේ නියෝජිත ආයතනය, ආයෝජන මතභේද निराකරණය කර ගැනීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථාන. ඉතින් දරුවනේ අපි දැන් සාකච්ඡා කළේ 10 වෙනි නිපුණතාවේ 8 වෙනි නිපුණතා මට්ටම බහුපාර්ශවීය මූල්‍ය ආයතන පිළිබඳව, ඒ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව පිළිබඳව. ඉතින් අපි මේ දරුවන්ට නැවතත් මෙවැනි පාඩමකින් කරුණු කියා දීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සියලුම දරුවන්ට ආයුබෝවන්.